සුබෝදෑසනක් ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි. අද කිතුණු සභාවට ඉතාමත් සුවිශේෂී දවසක්. ඊට හේතුව අපිට කියන්න පුළුවන් සභාවේ උපත එම නැත්නම් සභාවේ අලුත් පිටුවක් දිගහැරුණු අවස්ථාවක් සිහිපත් කරන දවස තමයි අපි ඒක හඳුන්වනවා පෙන්තෙකොස්ත දවස කියලා. එනම් 50 වෙනි දවස ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු උන්වහන්සේ 50 දවසකට පස්සේ පොරොන්දුව පරිදි ශුද්ධාත්මයන් වහන්සේව එවනු ලැබුවා. ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව සමග නව ආරම්භයක්, නව උපතක්, නව ජවයක්, ඒ වගේම නව ශක්තියක්, බලයක් ගෝලයන්ට ලැබෙනවා. ඔවුන් ඒ ජවය බලය සමග ඔවුන් ගිය තැන සුභාස්න දේශනා කළා. අද වර්තමානයේ මුළු ලෝකයාම එම නැත්තම් මුළු කිතුණු සභාව ඇතුළු සියල්ලන්ටම මෙම ජවය, මෙම ප්‍රාණය, මෙම බලාපොරොත්තු ඉතාමත්ම අවශ්‍ය කාලයක තමයි අපි සිටින්නේ. හරියට එදා පෙන්තෙකොස්ත දවසේ උඩුමහලේ රැස් වෙලා සිටිය සෙනග හරියට ලොක්ඩවුන් වෙලා වගේ තමයි හිටියේ. නමුත් ස්වාමින් වහන්සේ ඒ ලොක්ඩවුන් වෙලා හිටපු සෙනගට ඒ ජවය, ඒ බලය උන්වහන්සේ ප්‍රදානය කරනු ලැබුවා. මේ උදෑසන අපි යදුම අප සියලු දෙනාට එවැනි බලයක් උන්වහන්සේ දහනය කරන පිණිස, නිසා අපි උදෑසන අපේ නමස්කාරයට සහභාගී වන පිණිස අපි සිත් පිරිසිදු කර ගැනීමේ යාඥාව අපි එක්ව කියමු. සියලු බල ඇති දෙවියන් වහන්සේ, ඔබට සියලු හිත් ප්‍රකාශය, ඔබට සියලු පැතීම් දැනේ, ඔබගෙන් කිසි රහසක් වැසී නැත්තේය. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්සේ, අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත්, ඔබගේ ශුද්ධ නාමය තුල වර්ණනා කරන පිණිසත්, අපගේ ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඔබගේ ශුද්ධ ආත්මානුභවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමෙන්. අපි මොහොතක් නිශ්චලව මේ උදෑසන අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින් වචනෙන් ක්‍රියාවෙන් කළ පාපයන් උන්වහන්සේට කියමින් උන්වහන්සේගෙන් කමාව ඉල්ලා සිටිමු. දේව වචනේ කියන අපිට පාපයක් නැතයි කියමු නම් අපි අපම රවටා ගනිමුව. සැබෑකමද අප තුල නැත. නමුත් අපි පාපය කියා දෙමු නම් සියලු අධර්මිෂ්ඨකමින් අපව පවිත්‍ර කරන්නට උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක කියලා. ඉතින් මේ උදෑසන අපි උන්වහන්සේගේ කැමැත්ත නොකර අපි අපේම දේ කළාද? අපි උන්වහන්සේගෙන් කමාව අපි ඉල්ලා සිටිමු. අපි පොදු පාපොච්චාරණය එක්ව ප්‍රකාශ කරමු. අපේම බලවත් වරද කරන කොටගෙන අප විසින් සිතින්ද වචනයෙන්ද ක්‍රියාවෙන්ද පව් කර තිබෙන බව පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාත්මයන්ෝ යන සියලු බල ඇති දෙවියන්ට උච්චාරණය කරමුව. එබැවින් අපට කරුණා කරන ලෙස අපි දෙවියන්ට යාඥා කරමුව. සියලු බල ඇති දෙවියන් වහන්සේ, අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපට කරුණා කරන සේක්වා. අපේ සියලු පව් වලට කමාවි සියලු නපුරෙන් අප මුදන සේක්වා. සියලු යහපත්කමේ අපි ස්ථිර කොට පිහිටුවා සදාකාල ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. සියලු බල ඇති දාවන්ත ස්වාමින් වහන්සේ, ඔබගේ සියලු පව් වලට කමාව සහ මිදීමත් හැසිරීම හරිගස්වා ගැනීමට කාලයත් ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහය සහ සැනසෙල්ලත් ඔබ වෙත දහනය කරන සේක්වා. ආමෙන්. ක්‍රියා දෙවන පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 21 වන පදය දක්වා පෙන්තෙකොස්ත දවසේ ශුද්ධාත්ම දානය. තවද පෙන්තෙකොස්ත දිනය පැමිණි කල ඔහු සියල්ලෝ එක්තැනක රැස් සිටියාහ. එකල සැඩසුළඟක් හමන්නාක් වැනි හඬක් හදිස්සියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින්ම එයින් පිරී ගියේය. ගිනිදළු වැනි දිව් බෙරී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිනි. ඔහු සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින්ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝය. මේ ශබ්දය ඇසුණු කෙනෙහිම සමූහයා එක් රැස් වූහ.
එම කතා ඔවුන් එකිනෙකා තම තමන් මව්බසින් තේරුම්ගත හැකි ලෙස ඇසුනින් ඔහු වික්ෂිප්ත වූහ. ඔහු සියල්ලෝ පුදුමින් පුදුමයට පත්ව බලන්න මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද. අපට හුරු පුරුදු අපෙම මව්පසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේද? පාතිවරුන්ද, මේදවරුන්ද, ඒලාම්වරුන්ද, මෙසොපොතේමියාවෙහි, ජුදය සහ කපදෝකියෙහි, පොන්තසය සහ ආසියාවෙහි, පිරීගිය සහ පම්පිලායෙහි, මිසරය සහ සිරේනියේ අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන්ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තුන්ද ක්‍රීතවරුන් හා අරාබිවරුන්ද වන අපි අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසන්නයි කීහ. ඔහු සියල්ලෝම වික්ෂිප්තව වියවුල්ව මෙහි තේරුම කිමෙක්දයි ඔවුන් අතර කතා කරගත්හ. එහෙත් සමහරෙක් සරදම් කරමින් මොවුන් අලුත් මිදිවුෂ පමණට වඩා වී ඇතැයි කීහ. පෙන්තකොස්ත දවසේදී පේදුරුතුමාගේ දේශනාව. එවිට 11 දෙනා සමග නැගී සිටි පේදුරුතුමා ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනයෙනි, ජෙරුසලමේ වසන සියල්ලනි, මෙය දැනගන්න. මගේ වචනවලට සාවධානව සවන් දෙන්න. තවම වෙලාව උදේ 9 බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙඩි වී නැත. මේ සිද්ධිය නම් ජෝවල් දිවසවරයා කී දෙය ඉටුවීමකි. එය මෙලෙසය. දෙවියන් වහන්සේ මෙසේ වදාළසේක. අන්තිම දවස්වලදී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවාලමි. එවිට ඔබේ දූ පුත්තෝ දිවසවැකි කියති. ඔබේ තරුණයෝ දර්ශන දකිති. ඔබේ මහල්ලෝද පැතුම් පතති. එපමණක් නොව ඒ දවස්වලදී මාගේ දැසදසුන්ට වුවද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි. ඔහුද දිවසිවැකි පවසති. තවද ඉහළ අහසේ අර්ම පුදුම දේද පහත පොළවේ ලකුණුද දක්වාලමි. ලේද ගිනිද තුම්බලා පටලද ඇතිවේ. සමිධානන් වහන්සේගේ උදාල තේජාන්විත ඒ දවස පහළවන්ට පෙර ඉර අඳුරු වන්නේය. හඳ ලේ පාට වන්නේය. සමිධානන් වහන්සේගේ නාමය කියා අයදෙන කවුරු නමුත් කලවනු ලබන්නෝය. දේව වාක්‍ය මෙසේය. 8 වෙනි පරිච්ඡේදයේ 22 වන පදයේ සිට 27 වන පදය දක්වා. මව ඇති මුළු විශ්වය මේ දක්වාම ප්‍රසව වේදනාවෙන් කෙදිරි ගානා බව අපි දනිමු. එපමණක් නොව ආඥානන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාබුල් ඵල ලැබුව අපිද අපේ කායික මිදීම වන පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුව වෙන් අප තුල සුසුම් ලමු. අප ගැලවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙනය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමටද? එහෙත් අපි නොපෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් බලා යුතුව සිටිමු. එසේම ශුද්ධාඥානන් වහන්සේ අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙනසේක. නිසි ලෙස ආඥා කළ යුත්තේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ශුද්ධාඥානන් වහන්සේම වචනවලින් කිය නොහැකි සුසුම් ලෑම් වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් ආයදිනසේක. අප සිත් සත්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාඥානන්ගේ අයදුම් දන්නාසේක. මන්ද ශුද්ධාඥානන් සදහවතුන් උදෙසා කරන අයදුම් දේව අදහසට එකග වන බැවිනි. දේව වාක්‍ය මෙසේය. සුද්ධ වූ සුභාරංචිය ශාන්තුවර ජොහාන් තුමන් විසින් ලියන ලද සුභාස්නයේ 15 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට ලියවී ඇති සුභාස්නට සවන් දෙන්න. මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන් එනම් පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවයේ ආත්මයාණන් පැමිණි කල උන්වහන්සේ මා ගැන සාක්ෂි දරනසේක. තවද මුල සිටම ඔබ මා සමග සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහුය. සුදු සුභාරංචිය මෙසේය.
අපි ආඥා කරමු. සමදෙනි මාගේ මුඛේ වදන්ද අපි එක එක්නාගේ සිත්වල භාවනාව ඔබ වහන්සේට පිළිගැනීමට සුදුසු වේවා. ආමේන්. අද අපිට දේව වචනය තුල අසන්න ලැබුණා මේ ලෝකයේ තුල සිටියා වූ පළවෙනි පාපතුමා වන පේතුරුතුමා ගැන. පේතුරුතුමා එදා දේශනා කළා. ඒ දේශනාව තුළින් පළවෙනි දේශනාව තුළින් 3000ක් දෙනා සභාවට එකතු වුණා. දෙවෙනි දේශනාවේ 5000ක් දෙනා සභාවට එකතු වුණා. ඊටම බලවත් වූ දේශනාවන් පේතුරුතුමා කරනු ලැබුවා. මෙතන බලවත් වූ දේශනා කරන්න බලය ලැබුණේ කොහෙන්ද ඔබට? දැනුම ලැබුණේ කොහෙන්ද ඔබට? මොන විශ්වවිද්‍යාලයෙන්ද ඔබට දැනුම ලැබුණේ? මොන පාසලෙන්ද ඔහු ගියේ? මං හිතන විදිහට ඔහු අකුරු ලියන්නවත් දන්නවද දන්නේ? නමුත් ඉතාමත් බලවත් වූ දේශනාවක් කරා. කොහොමද එහෙම කරේ? ඔහු කරේ ඔහු ජේසුස් වහන්සේ සමග එකට සිටියා. අවුරුදු 2.5 පමණ කාලයක් ජේසුස් වහන්සේ තුල එකට ඉඳලා උන්වහන්සේගෙන් ඔහු ඉගෙන ගත්තා. ජේසුස් වහන්සේ කළා වූ කිව්වා වූ සියලු දේවල් ඔහු හොඳට තේරුම් ගත්තා. මතක තියාගත්තා. මේව තමයි ඔහු භාවිතා කරනු ලැබුවේ. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි ඔහු මනස්ථාපනය වුණා. ඔහු කිව්වා ජේසුස් වහන්සේ වඳුරන්නේ නැහැ කියලා. 3 වතාවක් කිව්වා ජේසුස් වහන්සේ වඳුරන්නේ නැහැ කියලා. නමුත් ඔහු මනස්ථාපනය වුණා. ජනප්‍රවාදයේ තියෙනවා ඔහු ඇහි මාගේ කියනකම් පාන හිටිනකම් කඳුළු සැලුම කියලා කියනවා. ඉතින් එතරම් මනස්ථාපනයක් ඔහු සිද්ධ වුණා. ඒ මනස්ථාපනය තුළ තමයි ඔහුට සුද්ධාත්ම බලය ලබන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම ඔහු ජේසුස් වහන්සේට කීකරුව හිටියා. ජේසුස් වහන්සේගේ වචනයට කීකරුව හිටියා. මොකද ජේසුස් වහන්සේ කිව්වා ඔබ ජෙරුසලමෙන් පිටත් නොගොස් ජෙරුසලමේ රැඳී සිටින්න කියලා. ජෙරුසලම කියන්නේ ඉතාමත් අමාරු ස්ථානයක්. ඔහුගේ මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් තිබුණා වූ ස්ථානයක් තමයි ජෙරුසලම කියන්නේ. ඔබ ජේසුස් වහන්සේව මරණය ලැබුණේ ජෙරුසලම තුල. ඉතින් ඉතාමත් අවදානම් ස්ථානයක තමයි පෙතුරුතුමාට ජේසුස් වහන්සේ කිව්වේ. ඒ ගෝලයට ජේසුස් වහන්සේ කිව්වේ කොහෙවත් යන්න නැතුව ජෙරුසලම රැඳිලා ඉන්න කියලා. ඔවුන් ජේසුස් වහන්සේගේ වචනයට කීකරුණා. ඔවුන් කොහෙවත් ගියේ නැහැ ජෙරුසලමෙන් රැඳිලා ඉඳියා. එම කීකරුවීම තුළ උඩ සුද්ධාත්ම බලය ලබන්න අවස්ථාවක් ලැබුණා. මේක තමයි මේ පේතුරුතුමාගේ සහ ඒ ගෝලයන්ගේ තිබුණා වූ රහස. අද අපි ඊටම දුක්ඛිත තත්ත්වයකට දවසේදී ජීවත් වෙනවා. කිතුරුවන්ට පීඩා කරන ලබන අවස්ථාවක අද අපි ජීවත් වෙන්නේ. ඉන්දියාව තුළ බොහෝ දේවස්ථාන වලට බොහෝ මිෂනරිවරුන්ට පහර දෙනවා. ඒ වගේම වසංගතය තුළින් බොහෝ ජනතාව පීඩා විඳිනවා. බොහෝ ජනතාව මිය යදිනවා. ඔවුන්ගේ මිනියවත් ඔවුන් සමග එකට තියාගන්න බැරි අවස්ථාවක අද දවසේ ජීවත් වෙනවා. දුප්පත් ජනතාව දරිද්‍රකමෙන් පීඩා විඳින අවස්ථාවක අපි ජීවත් වෙන්නේ. උට කන්න බව ඒ දුප්පත් ජනතාවට නැති අවස්ථාවක අද අපි කල්පනා. ඒ වගේම ස්වභාවික විපත් වලින් පීඩා විඳින අවස්ථාවක අපි ජීවත් වෙන්නේ. ගම්වතුර නායයන් අවදානම් තියෙන අවස්ථාවක තමයි ජීවත් වෙන්නේ. එහෙම වෙලාවදී වෙනස් කාලවලදී ඔවුන් වෙනම ආරක්ෂිත ස්ථානවල රැස් වෙනවා. නමුත් අද දවසේදී එහෙම ආරක්ෂිත ස්ථානවල රැස් වෙන්න පුළුවන් කමක් නැහැ. ගොවීන්ට පළදා විකුණ ගැනීමට නොහැකි අවස්ථාවක ජීවත් වෙන්නේ. ඔවුන්ට අවශ්‍ය කරන පොහොරේ නොලැබෙන අවස්ථාවක අපි ජීවත් වෙන්නේ. ඒ වගේම පොහොසත් අය රජ කරන්නා වූ අවස්ථාවක අපි ජීවත් වෙන්නේ. මෙවැනි ඉතාම දුක්ඛිත තත්ත්වයක තමයි අද දවසේ තියෙන්නේ. නමුත් අපේ බලාපොරොත්තු තියෙන මේ ලෝකයේ දේවල් ගැන නෙමෙයි. මේක නිසා අපිට සතුටු වෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද අපේ බලාපොරොත්තුව මේ ලෝකයේ සැප සම්පත් ගැන නෙමෙයි. මේ ලෝකයෙන් එහාට ගියා වූ බලාපොරොත්තුව තමයි කිතුනොන්න අපිට අද දවසේදී තියෙන්නේ. ඒ බලාපොරොත්තුව කර්ම කොටගෙන අපිට ගැළවීම ලැබෙනවා. පාවුල්තුමා කියනවා මම ඇති මුළු විශ්වයම ප්‍රසව වේදනාවෙන් ඉන්නවා කියලා. මම ඇති මුළු විශ්වයම ප්‍රසව වේදනාවෙන් ජීවත් වෙන්නේ. එහෙනම් ප්‍රසව වේදනාව කියන්නේ ඉතාමත් අමාරු අවස්ථාවක්. ඉතාමත් දරා ගන්න අමාරු අවස්ථාවක්. එවැනි කාලයක තමයි අද අපි ජීවත් වෙන්නේ. මුළු විශ්වයම ඉන්නේ මේ විදිහම තමයි.
නමුත් අපි දන්නවා ප්‍රසව වේදනාවෙන් පස්සේ ඒ සතුටු බර අවස්ථාවක් එළඹෙනු ලැබෙනවා. එහෙනම් අපි අද දවසේ ජීවිතේ ඉතාම දුක්ඛිත අමාරු ප්‍රසව වේදනාව වගේ අමාරු අවස්ථාවක. නමුත් අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඊට පස්සේ එන්නා වූ ඒ සතුටු ප්‍රීතිබර අවස්ථාව ගැන. මේක නිසා අපේ ප්‍රීතිය අත ළඟයි කියන එක අපිට අද දවසේදී තේරුම් ගන්න පුළුවන් වෙනවා. එම ප්‍රීතිය තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ. අන්තිම කාලයේ ඉතාම ආසන්නයි. නොයෙකුත් දෙනා කියනවා අන්තිම කාලේ දැන් ළඟදී වෙනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ කවදද අන්තිම දවසේ සිද්ධ වෙන්නේ කියලා. ලෝක විනාශය වෙන්නේ කවදද කියලා අපි දන්නේ නැහැ. නමුත් ලකුණු වලින් අපිට තේරුම් ගන්න පුළුවන් අවසාන කාලේ ඉතාම ආසන්නයි. එහෙනම් අපි අවසාන කාලයේදී ගැලවීම ලබා ගන්න කොහොමද කියන එක අපි බලන්න ඕනේ. ක්‍රියා 2:21 වෙනි පදයේ කියනවා සම්දාන වහන්සේගේ නාමයේ කියා ආයතන කවුරු නමුත් ගලවනු ලබන්නේය. සම්දාන වහන්සේගේ නාමයේ කියා ආයතන කවුරු නමුත් ගලවනු ලබන්නේය. එහෙනම් අපි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඇයදුවොත් අපි ගැලවීම ලබා ගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලුවොත් අපිට ශුද්ධාත්ම බලය අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. එදා ශුද්ධාත්ම බලය ලැබීම තුළ ඒ ගෝලයන්ට පුළුවන් වුණා අන්‍ය භාෂා කතා කිරීමට. ඒ අන්‍ය භාෂා කතා කිරීම තුළින් මොකද සිද්ධ වෙන්නේ? හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් උන්ට ඇහෙන්න ලැබුණා. එහෙනම් අපිට මේ ශුද්ධාත්මය ලබා ගැනීම අවශ්‍යයි. අනිත් අයට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කතා කරමින් උන්ට ගැලවීම ලබා දීම. එහෙනම් අපි ශුද්ධාත්මයේ බලය නැතුව අපිට අද දවසේදී කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි යාඥා කරමින් ස්වාමීන් වහන්සේගෙන් අයදින්න ඕනේ අපේ ශුද්ධාත්ම බලය ලබා දෙන්න කියලා. එදා පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්ම බලය ලැබුණා වගේ අද දවසේ අපිට ශුද්ධාත්ම බලය පූර්ණ කරන්න, අපේ බල සම්පන්න කරන්න, මේ පීඩාවලට විඳින්න ශක්තිය ලබා දෙන්න කියලා අපි ශුද්ධාත්ම වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ. උන්වහන්සේ පොරොන්දු රක්නා වූ දෙව් ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේ එවනවා කියලා පොරොන්දු වුණා ගෝලයන්ට. ඒ වගේම උන්වහන්සේ ඒ පොරොන්දුව ඉටු කරන ලබනවා. ඒ නිසා අපිට උන්වහන්සේ විශ්වාස කරන්න පුළුවන්, උන්වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තියාගන්න පුළුවන්. ඒක නිසා අපි ශුද්ධාත්ම බලය කෙරෙහි අපි විශ්වාසයට බලාපොරොත්තු තියෙනවා. ඒ සඳහා අපිට කරන්න කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි අපේ පාප වෙනුවෙන් අපි මනස්ථාපනය වෙන්න ඕනේ. එදා ගෝලියෝ පේදුරුතුමා තමන්ගේ පාප වෙනුවෙන් මනස්ථාපනය වීම තුළින් තමයි මේ ශුද්ධාත්ම බලය ලැබෙන්නේ. එහෙනම් අපි අපේ පාප වෙනුවෙන් අපි මනස්ථාපනය වෙන්න ඕනේ. ඒ වගේම ජේසුස් වහන්සේ සමග අපි කාලය ගත කරන්න ඕනේ. පේදුරුතුමා අවුරුදු 2මාරක් විතර ජේසුස් වහන්සේ සමග කාලය ගත කරා. ඒ වගේ අපි දිනපතා උන්වහන්සේ සමග කාලය ගත කරන්න මේ කාලය යොදා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේ කියන දේවල් හොඳට තේරුම් ගන්න ඕනේ. අද එකිනෙකා තුලින් ජේසුස් අපිට කතා කරනවා. අපිට කියනවා සංචරණ සීමා කරන්න කියලා. එහෙනම් අපි සංචරණ සීමා කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට ගැනීම ලැබෙන්න පුළුවන්. මොකද ජේසුස් වහන්සේ එක එක්කෙනා තුලින් අද දවසේදී කතා කරනවා ඔබට මට. අපි ඒවට උන්වහන්සේගේ වචනේ කීකරු වුණොත් අපිට පුළුවන් ශුද්ධාත්ම බලය ලබා ගන්න. ඒ ශුද්ධාත්ම බලය තුළ අපිට පුළුවන් ගැනීම ලබා ගන්න. අපිට පුළුවන් උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දාන්න. ඒකට ඔබත් මා සූදානම්. අද දවසේ තියෙනවා අභියෝගය එකයි. ඒකට ඔබත් මා සූදානම්. අපි සුළු මොහොතක් නිශ්චල වෙලා ජීවමාන වූ දෙව් ස්වාමීන් වහන්සේ අපේ සියලු පාපයන් වලට මනස්ථාපන වෙලා එමෙ වැරදි හදාගන්න වහන්සේට පුළුවන් කමක්. අපිට ඔබ වහන්සේ සමග කාලය ගත කරන්න මේ කාලය යොදා ගන්න අපිට පුළුවන් කමක් තියෙනවා. ඔබ වහන්සේට අපිට කීකරුව ජීවත් වෙන්න ඔබ වහන්සේට පුළුවන් කමක් තියෙනවා. ඒ තුලින් සම්දෙනි ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලයෙන් අපි පූර්ණ කරන්න. ඒ තුලින් ඔබ වහන්සේ ගැන දැනගන්න, ඔබ වහන්සේගේ සැලසුම් තේරුම් ගන්න. ඒ සැලසුම් අනිත්‍යයට තේරෙන භාෂාවෙන් ප්‍රකාශ කරලා ඒ අනිත්‍යයට තේරුම් කර දෙන්න ඔබ වහන්සේට පුළුවන් කම. මේ සියල්ලම ඉල්ලන්නේ අප නිසා කුරුසේ දීපිතු නමුත් අදට සදානමත් ජීවමානව වැඩ වසන්නා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.
උදෙසා යාඥා කරමු. සභා පාලනය උදෙසා දෙවියන් වහන්සේගේ ආලේපයලත් කොළඹ බිෂප්තුමන් වන ගරු දුෂාන්ත රොඩ්රිගෝ බිෂප්තුමන් හා කුරුණෑගල කීර්ති සිටි ප්‍රනාන්දු බිෂප්තුමන්ටත් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් එතුමන් ගන්නා සියලු තීන්දුව තීරණ සභාවේ උන්නතිය උදෙසා සිදු කිරීමටත් හැකිවන පිණිස අපි දෙවිඳුන් යදෙමු. සියලුම අනුනායක පියතුමන්ලාට සිය අනුනායක පදවියේ වගකීම් දේව ගෞරවයෙන් යුතුව සිදු කිරීමටත් තමන් යටතේ සේවය කරන සියලු පියතුමන්ලාට සහ දේව සේවක සේවිකාවන්ටත් මඟ පෙන්වීම ලබා දීමට හැකිවන ලෙසත් අපි දෙවිඳුන් යදෙමු. මේ වසංගත රෝග හමුවේ දේව කැඳවීමේ වගකීම ඉටු කිරීමටත් පළාතේ සමූහයා වෙනුවෙන් නිරන්තර යාඥාවෙන් මඟ පෙන්වීම ලබා දීමටත් හැකිවන පිණිස පළාත භාර පියතුමන්ලාට දේව සේවක සේවිකාතුමන්ලා උදෙසා අපි දෙවිඳුන් යදෙමු. සභාවේ සියලු සමාජිකයන් උපන් උදෙසා මේ වසංගත කාලයේදී ඔවුන් දරාගෙන සිටින ඒ කුරුසේ බර උන්වහන්සේ උදෙසා දරා ගන්නටත් සියලුම දෙනා යාඥාවෙන් එක්සිත්ව සභාවක් විදිහට එකමුතු වීමටත් ඔවුන් සියලු දෙනා එකම දෙවියන් වහන්සේ නමස්කාර කිරීමට පමනුවන ලබන පිණිස ඔවුන්ට මඟ පෙන්වීම ලබා දෙන පිණිසත් ඔවුන් සියලු දෙනාට නිරෝගීකමත් දේව අනුග්‍රහයත් ලබා දෙන ලෙස අපි දෙවිඳුන් යදිමු. සර්ව බලධාරී මෞංකාර දෙවි සමිඳුනි අපි ඔබ වහන්සේ වෙත කන්න ලව් කරනවා ස්වාමිනී. අපගේ රට ගැන අපගේ රට සහ ලෝකයේ වෙලාගෙන තිබෙන්නා වූ මේ භයානක ඊ타ත්ම දරුණු වසංගතය ගැන අපි කන්න ලව් කරනවා ස්වාමීනි. අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි. මේ ලෝකයේ දෙසත් විශේෂයෙන්ම අපේ රට දෙසත් අනුකම්පාවෙන් පූර්ණව දයානුකම්පාවෙන් යුක්තව බලන්න කියලා ස්වාමීනි. අපි ඔබ වහන්සේගෙන් වැඳ වැටලා ඉල්ලනවා ස්වාමීනි. මේ පාපය මේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය වන මේ වසංගතය අපගෙන් පහ කරන්න කියලා ස්වාමීනි. ඒ ඉල්ලනවා ස්වාමීනි. වගේම ස්වාමීනි අපි එක් එක්කෙනාට තිබෙන කාර්ය භාරය එනම් අපගේ පව් ගැන පසුතැවිලි වෙමින් ඔබ වහන්සේ වෙතට එන්නටත් අපගේ රටේ තිබෙනා වූ සාමූහික පාපයට අපිත් පමුකාරෝ ස්වාමීනි. ඒ කියන පසුතැවිල ඔබ වහන්සේ වෙතට එන්නටත් අපිට මේක අවස්ථාවක් කරන්න ස්වාමීනි. අපගේ පසුතැවිල්ල තුලින් එදා ඔබ වහන්සේ කාන්තාරයේ සර්පයා එසේ වූ ලෙසට අපද ඔබ වහන්සේ ලෙසට බලන්නට සලස්වන්න ස්වාමීනි. මේ බැරි ඔබ වහන්සේ ලෙසට බලන්නේ නැති නිසායි ස්වාමීනි අපිට මේ විපත්තිය පැමිණුනේ. අනේ ස්වාමීනි අපිට ඔබ වහන්සේ ලෙසට බලන්න අපව යොමු කරන්න. ඒ අපේ රටට අවශ්‍ය කරන්නා වූ වසංගතයේ නිදහස දෙන්න. ඒ වගේම ස්වාමීනි අපේ රටේ පාලනය කරන ජනාධිපතිතුමාද අග්‍රාමාත්‍යතුමාද කැබිනට් මණ්ඩලයේද විපක්ෂ නායක ඇතුළු ඒ සියලුම නායකයන්ට විශේෂයෙන්ම ස්වාමීනි මේ සෞඛ්‍ය සේවාවේ අධ්‍යක්ෂක ජනරාල්තුමා ඇතුළු ඒ සියලුම වෛද්‍යවරුන්ද ඔවුන්ට සහාය දෙන්නා වූ සියලුම සහායක සේවාවන්ට අපි ඔබ වහන්සේගේ සුද්ධ වූ දයාත්වයට ඔසවලා මතක් කරනවා ස්වාමීනි. මේ වසංගත කාලයෙන් ගොඩ එන්නට ස්වාමීනි. මේ ජය ගන්නට ස්වාමීනි. ඔබ වහන්සේ ඔවුන්ව පාවිච්චි කරන්න ස්වාමීනි. මේ රෝගීව ඒ වගේම නිරෝධායනයට යවනු ලැබ දුක් විඳින ඒ සියලු දෙනා ඔබ වහන්සේ ඉදිරියේ මතක් කරනවා ස්වාමීනි. ඔවුන්ට සහනයක් දෙන්න ස්වාමීනි. අප සියලු දෙනාම මේ භයානක වසංගතයෙන් ආරක්ෂා කරන්න. ඒ වගේම ස්වාමීනි මේ තුලින් ඇති වී තිබෙනා වූ දරුණු ආර්ථික ප්‍රතිඵල වලින්ද අපේ ජනතාවට සහ රටට සැනසීමක් දෙන්න කියලා අපි ඔබ වහන්සේගේ පාද පාමුලේ වැඳ වැටලා ඉල්ලනවා. මෙසේ ඉල්ලන්නේ අප උත්සාහ මරුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමය නිසාය. ආමෙන්. Our Father, who art in heaven, hallowed be thy name. Thy kingdom come, thy will be done on earth as it is in heaven. Give us this day our daily bread, and forgive us our trespasses, as we forgive them those who trespass against us. And lead us not into temptation, but deliver us from evil. For thine is the kingdom, the power and the glory, forever and ever. Amen. සියලු නෑනුන ඉක්මන් වන දෙවිඳුන්ගේ සාමය, දෙවිඳුන් ආයතමන් පුත් යේසුස් වහන්සේ පිළිබඳ ආબોධයද, එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිතසනායි තබාගෙන ලැබේවා. සියලු බලති දෙවි පියාණන්ගේද
පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයාණන්ගේද ආශිර්වාද ඔබ අතර රැඳී සදාකල් පවතිවා.